කරන්න 21 3 අභ්‍යාසෙ දීලා ඇති කරන්න කරගත්තද මොකද තත්ත්වේ 21 3 ළමයි ටෙක්කක් අපි කරලා නේද තියෙන්නේ 21 3 දක්වා වැඩ ටික ඉවරයි නේද ඉක්මනට ගියා 21 3 දක්වා හරි මම පුතේ අද පාඩම මේ පටන් ගන්නවා 21 3 අභ්‍යාසයෙන් පස්සේ තියෙන ඉතුරු ටිකේ ඉඳලා අපිට අලුත් මාතෘකාවක් තියෙන්නේ ඔයාලට මම ගිය සතියේ පස්තාර වර්ගීකරණය කරා එකක් සරල රේඛීය පස්තාර කියලා එකක් ඉගෙනුවා හරිද ඊළඟට වක්‍ර රේඛීය පස්තාර කියලා තව එකක් ලිව්වා දැන් ගිය සතියේ අපි දිගටම කතා කරේ මේ y සමානයි mx ධන c ආකාරයේ කියන රටාවේ තියෙන පස්තාර ගැන අන්න ඒක යටතේ අපි පස්තාර වල ස්වභාවයන් කතා කරා y සමානයි mx ධන c දැන් අද කතා කරන්නේ වක්‍ර රේඛීය පස්තාර ඒවට අපි කියන මේ වර්ගජ ශිතවල පස්තාර කියලා ඒවට අපි කියන්නේ මේ වර්ගජ ශිතවල වර්ගජ ශිතවල ප්‍රස්තාර මෙන්න මේක තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ මේ කතා කරාම ළමයි ප්‍රස්තාර ඉවර වෙනවා වර්ගජ ශිතවල ප්‍රස්තාර හරි එහෙනම් පුතේ ලියාගමු මාතෘකාව කාගේ අතෙත් මේ වෙනකොට ප්‍රස්තාර කොළ තියෙන්න ඕන නැත්නම් වක්‍ර අඳින්න විදියක් නැහැ අද අඳින්නේ වක්‍ර අඳින්නේ වර්ගජ ශිත කියන්නේ ඒවට රයිට් ලියමු මාතෘකාව වර්ගජ ශිතවල ප්‍රස්තාර වර්ගජ ශිතවල පස්තාර වර්ගජ ශිතවල පස්තාර ලියන්න ඉක්මන් කරමු වර්ගජ ශිතවල පස්තාර සර් දැන්ද ක්ලාස් පටන් ගත්තේ මේ දැන් පටන් ගත්තේ ලියා ගන්න වර්ගජ ශිතවල පස්තාර හරිද රයිට් මේක තමයි මාතෘකාව මේ මාතෘකාව යටතේ අපි පස්තාර වර්ග දෙකක් කතා කරනවා එකක් තමයි ළමයි මේ y සමානයි ax වර්ග මෙන්න මේ ආකාරයේ ශිතවල පස්තාර එහෙනම් ඒක යටතේ නැවත අනු මාතෘකාවක් ලියන්න y සමානයි ax වර්ග ආකාරයේ ශිතවල පස්තාර y සමානයි ax වර්ග ආකාරයේ ශිතවල පස්තාර. ඒක තමයි මේකේ අනුමාතෘකාව විදියට අපි ලියා ගන්න ඕන. හරි. දැන් ළමයි මේ අපි මෙන්න මේ જાතියේ පස්තාරයක් අඳිනකොට අනිවාර්යෙන්ම ඒකට අපි හදා ගන්න ඕන අගය වගුවක්. ඔයාලා මේක පෙරත් ඉගෙනගෙන තියෙන මේ අගය වගුව ගැන. අපි අගය වගුව හදනකොට මුලින්ම දෙනවා x වලට දෙන්න ඕන අගය. ඔන්න මම උදාහරණයක් සාකච්ඡා කරනවා y සමානයි 2x වර්ග කියන ශ්‍රිතය. මෙන්න මේ ශ්‍රිතය මෙන්න මේ රටාවට අයිති ශිතයක්. දැන් ඔයාලට පේන පුතේ මේ y සමානයි 2x වර්ග කිව්වහම a වෙනුවට 2 දාලා තියෙනවා මේක x වර්ග. එහෙනම් a කියන්නේ මේකේ 2යි. දැන් මෙන්න මේ ශිතයේ පස්තාරය අඳින්න මෙයාට කාටිසීය තලයක් අඳින්නට පෙර අගය වගුවක් හදා ගන්න ඕන. අගයන් ඇතුළත් කරලා. එහෙනම් මම අගයන් ඇතුළත් කරන x උන බලන්න දාන්නේවා. ඍණ 2 ඍණ 1 බිංදුව 1 2
මෙන්න මේ අගයන් පහ දාලා මම අගය වගුවක් නිර්මාණය කරනවා. right. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔය තියෙන අගය වගුවක්. දැන් මෙන්න මේ අගය වගුවේ ළමයි අහගන්නකෝ x ට ඍණ දෙකක් දැම්මොත් y ට එන උත්තරේ මෙතෙන්ට දාන්න ඕන. x ට ඍණ දෙකක් දැම්මොත් y ට එන උත්තරේ කීයක් ඒ විදිහ ළමයි? මේ x වෙනුවට මේ x වර්ග වෙනුවට අපි x ට ඍණ දෙක දාමු. ඕන බලන්න මම ආදේශ කරනවා. y සමානයි 2x වර්ග. මෙන්න මේ ශ්‍රිතයේ පුතේ x වෙනුවට 2 එහෙම තියන්න x වෙනුවට දානවා ඍණ 2යි කියලා. x වෙනුවට දානවා ඍණ 2යි කියලා. මේ මුලින්ම ආදේශ කරන ඍණ 2. දැන් එයා මොකද කරන්න ඕන? ආයා වර්ග කරන්න ඕන. ඒක තමයි කරන්න ඕන. ඍණ 2 ආදේශ කරලා ඒක වර්ග කරන්න ඕන. කීයක් එනවද මේක සුළු කරොත් උත්තරේ? මේකේ උත්තරේ කීයක් එයිදලම? මයික් එක ඔන් කරලා තියෙන්නේ උත්තර දෙන්න පුළුවන් කීයක් එයිද? 10යි. 6යි. මේක වර්ග කරගන්න ඕන පුතේ ඉස්සෙල්ලා. දෙවරක් දෙක වර්ග කරොත් කීයේ? දෙක වර්ග කරනවා කියන්නේ දෙවරක් දෙක. ඍණ දෙවරක් ඍණ දෙක. ඔන්න ඔහම එන්නේ. දෙවරක් දෙක 4යි ඍණයි ඍණයි ධන. එහෙනම් ධන 4ක් එන්නේ. දැන් කියන උත්තරේ කිව්වේ. ඒත් බෑ. ධන 4යි. නෑ මේක අන්තිම උත්තරය අහන්නේ. 8යි. ධන 8යි. එහෙනම් ළමයි පළවෙනියට y එන 8. ඔය විදියටම x වෙනුවට දැන් ආදේශ කරන පුතේ ඍණ 1 බලන්න මම ඒකත් ආදේශ කරලා පෙන්නන්නම්. y සමානයි 2x වර්ග 2යි x ට දානවා ඍණ 1. මට කියන්න පුතේ ඍණ 1 වර්ග කරොත් කවුද ලැබෙන්නේ? ඍණ 1 වර්ග කරොත් ධන 1. ධන 1. ධන 1නේ. ඍණ 1 වර්ග කරාම ඍණ 1 ගුණ කිරීම ඍණ 1. එක් වරක් 1 1යි ඍණයි ඍණයි ධන. එතකොට උත්තරේ කීයද එන්නේ? දෙවරක් 1. 2. එහෙනම් උත්තරේ 2 එන්නේ. ඊළඟට අපි ආදේශ කරනවා y ට කීයද? sorry x ට කීයද ආදේශ කරන්නේ? බිඳුව. දෙවරක් x ට ආදේශ කරන බිඳුව ඒකේ වර්ගය. අපි ඉතින් කොහොමද දන්නවනේ පුතේ බිඳුව වර්ග කරාම බිඳුවම තමයි. ඒ බිඳුවෙන් මේ දෙක ගුණ කරොත් බිඳුව වරක් 2. බිඳුව වරක් 2. බිඳුව. බිඳුවයි. ඕන්න. right. දැන් මම ඔයාලට බාර දෙනවා පුතේ මෙන්න මේ ටික තනියම පුරවන්න. right. අපි ලියමු පළවෙනි උදාහරණය. ලියන්න. අංක 1. ලියන්න හැමෝම y සමානයි 2x වර්ග. y සමානයි 2x වර්ග y සමානයි 2x වර්ග ශ්‍රිතයේ පස්තාරය ඇඳීමට y සමානයි 2x වර්ග ශ්‍රිතයේ පස්තාරය ඇඳීමට පහත අගය වගුව සම්පූර්ණ කරන්න. පහත අගය වගුව සම්පූර්ණ කරන්න. හරි. එහෙනම් පුතේ කවුරුත් මෙන්න මේක ලියලා මේ වගුව පුරව ගන්න. රුචිර පහුගිය දවස් ටිකේ පන්තියේ දැක්කේ නෑ. බ්‍රහස්පතින්ද හිටියද?
ඈස එන්න බැරුණ රෙකෝඩින් එකවත් බැලුවද? ඔව් සර් හරි. මේක ලියලා මේක වගු ඇඳගෙන මෙන්න මේ ටික ටටක් ගාලා පුරවගෙන යන්න ඉතුරු ටිකට. ළමයි ඉවරද? ඉවරයි සර්. ඉක්මනට මේ අගය වගේ මේ හිට්ටන් දෙක පුරවලා දෙන්න පුතේ. ඒකටත් එන්නේ 8යි 2යිම නේද? ඔව් සර්. 2යි 8යි 2යි 8යි right. මම මකන මේ ටික ළමයි. මේ ඔයාලේ සිලබස් එකේ තියෙන තාම වටිනා පාඩමක් තමයි අද ආරම්භ කරේ ළමයි. වර්ග දිශිතවල ප්‍රස්ථාර. ඔයගොල්ලෝ මීට කලින් මේ පාඩම 9 ඉගෙනගෙන නැහැ මෙහෙම පාඩමක්. හරිද? ඒක වටිනා කියන පාඩමක් කවුරුත් හොඳට ඉගෙන ගන්න. විභාගයට අනිවාර්යයෙන්ම දෙවැනි ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නෙට ප්‍රස්ථාරයක් එනවා. ලකුණු 10කුත් හම්බ වෙනවා. මේක ඇඳාම බලමු. දැන් මෙන්න මේ ඇඳලා තියෙන ප්‍රස්ථාරය අපි ප්‍රස්ථාර කොලයක කාටිසීය තලයක් ඇඳලා ඒකේ අඳින්න ඕන. දැන් ඕගොල්ලෝ ප්‍රස්ථාර කොලයට යන්න ඕන ළමයි. නැත්තම් බෑ මේ වැඩේ කරන්න. හරිද? මම ප්‍රස්ථාර කරන්න කිව්වෙත් කොහොමත් ඔයාලගේ සාමාන්‍ය පන්තියේ වැඩ කරන පොතේ නෙවෙයි. එහෙම කරත් දන්නේ නැහැ සමහර අය. ඒක කරන්න කිව්වේ වෙනම ප්‍රස්ථාර පොතක් අරගන්න ඕන නැත්තම් ප්‍රස්ථාර කොල එකතු කරලා පොතක් වගේ හදාගන්න වෙයි. හරි නේද? right. ඔන්න මම මේක අඳින්න යනවා ළමයි. ඔයාලට මතකද මේකේ වැඩිම ගාණ තිබුණේ y වලට 8. y වලට 8. එහෙනම් මම කාටිසීය තලේ ඔන්න අඳින්න පටන් ගන්නවා.
1 2 3 4 5 6 7 මේක 8 නෝ y අක්ෂේ හරි මේ පැත්තට පුතේ බිංදුව දාන්න මෙතෙන්ට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඒ ඇති මේ පැත්තට 1 2 3 මම අඳින ගාන මොන්නේ ඔයගොල්ලන්ට ඉඳ තියෙන ගානක් අඳින්න ළමයි ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔන්න කාර්ටීසිය තලයේ x සහ y අක්ෂ පද්ධති දෙක ඇඳලා තියෙන්නේ පළවෙනි ඛණ්ඩාංකය පොඩ්ඩක් ඉන්න පුතේ අඳින්න එපා කවුරුවත් ඉවසන්න පළවෙනි ඛණ්ඩාංකය මොකද තියෙන්නේ පළවෙනි ඛණ්ඩාංකය කියන්න බලන්න ඍණ 2 මොකක්ද ආවේ 8 ඍණ 2 ධන 8 එහෙනම් පළවෙනි ඛණ්ඩාංකය ලකුණු කරනවා ඍණ 2 ධන 8 මෙන්න මේ වගේ තැනක තියෙනවා ඊළඟ ඛණ්ඩාංකෙත් කියන්න පුතේ වට ඍණ 1 2 ඊළඟ එක බිඳුවේ දුවේ බිඳුව ආන්න හරි ඊළඟ ඛණ්ඩාංකය 1 2 ඊළඟ එක 2 8 ඕන්න ඔය ටික කොහොම සටහන් කරගෙන පොඩ්ඩක් හොඳට අහගන්න පුතේ මෙන්න මේක අඳින්න ඕන අඩිරූල තියලා නෙවෙයි ඔයාලගේ නිදහස් අතින් මෙහෙම ඇඳගෙන වක්‍රයක් විදියට අඳින්න ඕන හැබැයි වක්‍රය ඊටාම පැහැදිලිව නිරවුල් වෙන්න ඕන ඒක සුමට වක්‍රයක් වෙන්නත් ඕන පාට කරලා එහෙම කරලා බෑ දැන් මම බෝඩ් එකේ අඳිනකොට නම් පොඩි ගැටලු වෙයි හැබැයි ඕගොල්ලෝ එහෙම වෙන්න බෑ හරියටම තියෙන්න ඕන මේක හරිද ඔන්න මම වක්‍රය ඇඳලා හැබැයි මේ වක්‍රය අඳිනකොට ඔයාලගේ මේ වක්‍ර රේඛා පැහැදිලිව පිළිවෙලට තියෙන්න ඕන alright ඔන්න මම ඇඳා y සමානයි 2x වර්ග කියන ශීට් එක. ඔක තමයි අඳින්නේ. හරිනේ? right. එහෙනම් මේ 10 වසරේ ළමයින්ට පළවෙනි වතාවට තමයි ඔන්ලයින්ව පස්තාර ඉගැන්නුවේ. 11 අයට නම් ඕන තරම් ඉගන්නලා තියෙනවා. ඔයාලට පළවෙනිම වතාවට මේක උගන්වන්න නිසා මේ නීති ටික කියන්නම ඕන. සමහර අය පළවෙනිම වතාවට තමයි මෙහෙම පස්තාරයක් අඳින්නේ. දැන් අත වේවුලන නැති හොගාලා. නේ? ඔන්න බලන්න. නයි කොළඹු ගියා වගේ තමයි මේක අඳින්නේ. ඊළඟට මේ පැත්ත පිම්බිලා මේ පැත්ත හැකිලිලා එහෙම බෑ ළමයි. වක්‍රේ දෙපැත්ත මේව තියෙන්න ඕන. ඔයාලගේ පොතේ 27 පිටුව පෙළ ගන්නකො අච්චු පොතේ 27 පිටුව. ටඩ්ඩාලා පෙළ ගන්න. 27 පිටුව හැමෝම පෙළ ගන්න. මම ඒක ඔයාලට ඉතාම පැහැදිලිව එන්න ඕන විදිය කියන්නම්. 27 පිටුව පෙළ ගන්න. හරි. ඔන්න ඔය 27 පිටුවේ තියෙනවා පුතේ පැහැදිලිවම උඩ ප්‍රස්ථාරයක් ඇඳලා. අන්නේ ස්වභාවය තමයි තියෙන්න ඕන. සමහර අය ප්‍රස්ථාරය ඇඳනහම ඔය ප්‍රස්ථාරේ සමහර තැන් වලින් ඉදිමිලා. කිසියම් වූ රෝග ලක්ෂණයකින් පෙනෙනවා වගේ සමහර අයගේ ප්‍රස්ථාර. ඔන්න ඔය ආකාරාම සමහර අයගේ මෙහෙම වෙන්නේ. ඔන්න. ඔන්න. හරිනේ? ඔන්න ඔය වගේ ප්‍රස්ථාර තමයි දැන් තා පොඩ්ඩකින් අඳින්නේ. හරි. අනිත් මේක අනිත්. ප්‍රස්ථාර කොලේ කඩදාසි අඳින්න ඕන අතානීතියක්. ওই ප්‍රස්ථාර කොලේ තියෙනවා මේ කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න. ඔය පොඩි කොටු 10ක් ගියාම තමයි අපි ඒකක එකක් විදියට ගන්න. එහෙනම් එක ලකුණු කරන්න ඕන කුඩා කොටු 10කින්. ඊළඟට කුඩා කොටු 10කින් දෙක ලකුණු කරන්න ඕන. හරි නේද? එහෙනම් කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න තමයි මේ ප්‍රස්ථාරය ඔයගොල්ලෝ ඇඳගෙන යන්න ඕන. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනම් පුතේ ටග් ගාලා අහන්න සර් මෙන්න මේක නම් තේරෙන්නේ නැහැ කියලා. ඉක්මනට කියා. තේරෙන්නේ නැති අය.
ළමයි ඉවර නම් කියන්න. මට පේන ඕගොල්ලෝ වැඩිපුරම කරන්නේ අඳින එකට වඩා මකන එකේ කියලා ළමයි. ඉක්මන් කරා. පළවෙනි පස්තාරේදී කාගෙත් ඔහොම තමයි. පුළුවන් නම් ඔය මේ අඳින පස්තාර මට WhatsApp කරන්න බලන්න මං අඩුපාඩු කියන්න. ටක් ගාලා එවන්නකෝ. තාම එක්කෙනෙක්වත් එව්වේ නම් නැත. මේ සුපුන් නෙවල තියෙන සම්පූර්ණ වැරදි පස්තාරේ. ඔය යට ටික වැරදි උල් වෙන්න බෑ ළමයි. මෙන්න මේක මෙහෙම උල් වෙන්න බෑ. මේක ලස්සනට වක්‍ර වෙලා රවුම් වෙලා යන්න ඕන. උල්ලුණොත් වැරදි. ඔය මං එකයි එවන්න කිව්වේ හැමෝම එවන්න පස්තාරේ ඇදලා. පළවෙනි අත්දැකීමනේ. මේ මෙහෙම එවන්න එපා ළමයි. මෙන්න මෙහෙම අඳින්නේ නෑ. මෙහෙම වැරදි. උල් වෙන්නේ නෑ මේවා. මේක වක්‍ර වෙන්න ඕන මොන ඔහොම. දෙපැත්තේ සමමිතිය තියෙන්නත් ඕන. බලමු ජනින්දු එකක් එවලා තියෙනවා. අයියෝ අන්තිමයි. ජනින්දුගේ පස්තාරෙත් අන්තිමයි. වැඩියෙන්ම කරලා තියෙන්නේ මකල පාට කරලා. මේවා වැරදි. මේ වක්‍ර දෙපැත්ත එක වගේ වෙන්න ඕන. මේවා සමහර එක පැත්තක් ඉදිමිලා ගිහිල්ලා. හරි ගියේ නෑ තාම. පස්තාර ටික හරි ගියේ නෑ. ඔන්ලයින් එකේ පස්තාර අන්දවන්න ඒක හැමෝම එවන්න කිව්වේ. ඉක්පට එවන්න. හැමෝම එවන්න. මේක පස්තාරේ අඳින්නේ අය අද පැයක් විතර කොහොමද? ඔය ගයත්‍රි දැන් නැගිටලා තියෙන්නේ නේ. එක්කෙනෙක් දැන් නැගිටලා තියෙන්නේ. දෙන්නෙක් ඉන්නෝනේ. අයියෝ මලීෂගේ පස්තාරේ පපුව රිදෙරු ඒක දැක්කහම සම්පූර්ණ වැරදි. හමාරට පටන් ගන්නවා කියන දාලා තියෙන්නේ. කීයද පුතේ? 6:00ට. නෑ 6ට. මැසේජ් එක දැකලා නෑ. උදෑසන 6 සිට 7:30 දක්වා පන්තිය පැවැත්වේ. මේ මල්ෂගේ පස්තාරේ අයියෝ
මේක නිකන් මේ ඔය මල්ෂගේ තව වැරද්දක් තියෙනවා. මල්ෂ අරන් තියෙන්නේ කුඩා කොටු 5කින් එක ගානේ. සම්පූර්ණම වැරදි කුඩා කොටු 10කින් එක ගානේ අඳින්න ඕනේ. 5කින් එක ගානේ අඳලා තියෙන්නේ. ඉක්මනින්ම මුළු කොලේම මකලා නැවත නැත්තම් අලුත් පස්තාර කොලයක් කරන් නැවත කුඩා කොටු 10කින් එක ගානේ අඳින්න. 1 2 3 4 පස්තාරෙත් හරි නෑ. ඊළඟට ඉල්මිගේ එක බලමු. අයියෝ ඉල්මිගේ එකෙත් ඇද වෙලා එක පැත්තක්. සාර්ථක නෑ. මේ කාගේ සිසුම්ගේ චුට්ටක් වගේ අනිත් අයට සාපේක්ෂව හොඳයි. ඒ වුණාට මේ යට කොටස ටික උල් වැඩි ගතියක් තියෙනවා. උල් වැඩි බිඳුව ගාවින් නෙවෙයි කියලා තියෙන පොඩ්ඩක් වෙහාට පැනලා අන්තිමයි. නෑ ටිකක් හොඳයි. අනේ ළමයි පස්තාරේ හරියට අදින්න සෑහෙන වැරදි තියෙනවා. මේ හේරුණිගේ පස්තාරේ බලමු. හේරුණිගේ පස්තාරෙත් මේ උඩ හරියේ බරව රෝගය හැදිලා වගේ. මේම අමුතු විදිහට පිම්බිලා ගිහලා මේම. පස්තාරේ නිකන් ජිම් එකට ගිහිල්ලා වගේ. හරියන්නේ නැහැ. සාර්ථක නැහැ. මේ මෙහෙම පිම්බිලා. මට නමත් එවන්න අදාළ කෙනාගේ මට නම නැතුව කියන්න විදියක් නැහැ අඩුපාඩු. ටක් ගාලා නම එවන්න. අයියෝ මේ කවුද මේ? ජයතිගේ පස්තාරේ. ජයතිගේ ඉන්න බලන්න. ජයතිගේ හරි ගිහිල්ලා නැහැ. මෙන්න මේවයි ඉදිමිලා මෙහෙම එන්නේ නැහැ පුතේ. තනි රේඛාවෙන් එන්න ඕන. මෙහෙම වන් ෂොට් අඳින්න ඕන. එක්කෙනෙක් තාම එන්නේ නැහනේ. අර නෙතුමිගේ පස්තාරේ නම් හොඳයි. නෙතුමිගේ පස්තාරේ හොඳ මට්ටමක තියෙනවා. අර යට කොටසේ පොඩි අවුලක් තියෙනවා. ජිත්මිගේ පස්තාරේ කණ්ඩාංක ලකුණු කරපුවත් වැරදි. කණ්ඩාංක සම්පූර්ණ වැරදි. කාටිසිය තලෙත් වැරදි. කාටිසිය තලේ 1 2 3 4 ලකුණු කරපු විදියත් වැරදි. සම්පූර්ණ හදා ගන්න ඕන. දැන් ළඟ නැති නිසා කියලා දෙන්න විදියක් නැහැ. මොකද්ද ළමයි මේකට කරන්නේ? කො තාම එන්නේ නැහැ. එක පස්තාර 10ක් එවල නැහැ තාම. මේක අඳින්න හුරු කරවන්න ඕන. ලේසි නෑ මේ වැඩේ. ඔයාලා පස්තාරේ අඳිනකොට පුතේ හරියට කණ්ඩාංක ටික මෙහෙම ලකුණු කරගෙන ඔන්නෝම ලකුණු කරගෙන මේක මෙහෙම අඳින්න එපා. ඔන්නෝම අඳින්න එපා. ඔක අඳින්න ඕන කණ්ඩාංක ටික මෙහෙම ලකුණු කරගෙන මේක එක සැරේටම අඳින්න ඕන. මෙහෙම ඕන්නෝම ඇදගෙන යන්න ඕන ඔන්නෝම. ඒකට තමයි වැඩේ ඉවර වෙන්නේ. තේරුණාද? නැත්තම් බෑ ඔය වැඩේ. අසාර්ථකයි. ඔයාලා පේරුනේ මම පොතේ 27 පිටුවේ පස්තාරයක් ඔයාලට පීලා තියෙනවා. ඔය හරියටම දෙකට මැදින් නැව්වාම ඔය පස්තාරේ දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන. ඒකට කියනවා සමමිතිකයි කියලා. හරිනේ? ඔය පස්තාරේ සමමිතික භාවයක් තියෙන්න ඕන. එතකොට තමයි ඔක සාර්ථක වෙන්නේ. සමමිතික භාවය නැහැ ගොඩක් අයගේ. හරියටම නැව්වට පස්සේ ඇවිල්ලා නැහැ. බලමු. තාරුකා දේවින් අතාරුක දේවින්දනේ තාරුකාද දන්නෙත් නෑ. ඒක හොඳයි පස්තාරේ. තාරුකගේ පස්තාරේ හොඳයි. ඒ බලමු මලීෂ තරුමාල්ගේ. මලීෂගේ පස්තාරේ ටිකක් ඉදිමිලා ටිකක් නේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද මේ තියෙන ගැටලුව? හරිය බුද්ධාගෙන මිනිහා. අපි හරිය කියලා කිව්වෙත් නෑ මිනිහා හරියක් දාගෙන. පස්තාරේ පොඩි ගැටලුවක් තියෙනවා. ඔය ඛණ්ඩාංක වැරද්දක් තියෙනනේ. මිනිහා සම්පූර්ණ කාල වැඩේ. ඔය ඛණ්ඩාංක තියෙන්නේ මේ 1 2 තියෙන්නේ. මලිෂ ඔය ලකුණු කරලා තියෙන්නේ 1 1. හරි කොහෙද? සම්පූර්ණ වරද්දගෙන. 1 2 ලකුණු කරන්නේ. මේක නැවත ඇඳලා ඔය සේරම 1 1 ලකුණු කරලා තියෙන්නේ. අවීෂගේ පස්තාරේ බලමු. අවීෂගේ පස්තාරේ හොඳයි මේ පිරිසිදු භාවය නැහැ.
ජරා කරගෙන පස්තාරේ නේ පිරිසිදු කම නැහැ මිනිහගේ කාටේ ජොයින් වෙන්න බැරි ඕෂධි ඉන්නවයි පන්ති ඕෂධි විමර්ශයට පන්තියට එන්න විදියක් නැහැ දැන් කියන්නේ ඕෂධි ඉන්නවද නෑ සර් එයාට ජොයින් වෙන්න බෑලු. ඒකනේ මම මේ බැලුවේ බලමු ලින්ක් එක නැවත යවලා හරි අපි ජනිතගේ බලමු ජනිතගේ හොඳයි පොඩි අඩුපාඩු තියෙනවා ඉතින්නේ සමස්තයක් විදියට හොඳයි ගයාත්‍රිගේ පස්තාරේ හොඳම නැහැ අවුල් වෙලා ඇවිල්ලානේ ලස්සන නෑ වැඩි තරමක් දුරට හොඳයි පළවෙනි පස්තාරේනේ මලීෂ එවපු එක දෙවනි ඊළඟට එවපු එක හොඳයි ටිකක් ජනිතුගේ ඊළඟට එවපු එක කලින්ට වඩා ටිකක් හොඳයි හරි කොහොම මේ ජනිතු පැන්සලෙන් නෙවෙයි දැන්දේ වෙන පාට පෑනකින් හදලා වගේ පේන්නේ ජනිතුගේ බිඳුවේ කණ්ඩාංකෙත් නෑ හොඳ ඒක ලකුණු කරගන්න මලීෂ තරුමාල්ගේ බලමු අන්න මලීෂ තරුමාල් දැන් එවපු එක නම් හොඳයි දැන් එවපු එක හොඳයි තව ඉන්න ඔය වන්න කවිෂා නෙත්මි කෝ කවිෂගේ පස්තාරේ ආවේ නෑනේ නම විතරයි ආවේ අන්න පස්තාරේ දැන් ආවා කවිෂගේ පස්තාරේ හොඳයි ගැටලුවක් නෑ හොඳයි ඔය කණ්ඩාංක ලකුණු ගන්නකොට කවිෂ බෝල පාට කරන්න එපා අන්න ඒක තියෙන වැරද්ද එක්ක කතිරයක් දාන්න එක්ක බෝලයක් ඇඳලා ඇතුලෙන් තිතක් තියන්න ඕන මෙන්න මෙහෙම ඔහම ඇඳලා තිතක් තියන්න ඕන කවුරුත් මේ බෝල තනියට පාට කරන්න එපා ඈ එහෙම කණ්ඩාංක ලකුණු කරන්නේ නැහැ ඒක හදාගන්න දැන් මට වෙලා තියෙන අද දවසේම මේ පස්තාරේ අඩුපාඩු ටික කියලා දෙන්න ඕන නැත්තම් බෑ මේ වැඩේ තව එවන්න අපි බලමු මල්ෂගේ පස්තාරේ මේ යට ටික හරි නෑ මල්ෂ මේ ඒවයි පාට කරලා නේ චිත්‍රපන්තියේ වගේ මේක ඇද ගිහිල්ලා බලන්න ඔක හරියටම නැවුවාම සමමිතික නෑ පස්තාරේ ඒකයි වෙලා තියෙන්නේ අශාන් නිමල්ක එවන බලන්න පස්තාරේ සර් chat box එක disable කරලා. එහෙම එකක් කරා දැන් හරි ප්‍රශ්න තියෙනේ වේවා කොළමයි ඉක්මනට තව ඉන්න බර ලෝඩ්යක් පස්තාරේ වන්නේ වල නෑනේ කොරුවගේ ඉන්නවා මේක ඇඳ ගන්න බැරුවද මන් දන්නේ මේ සර් මේ මුකුත් අඩි රූල් මුකුත් නැතුව බෝඩ් එකෙත් ඇඳෙන්නේ ළමයි මතක තියාගන්න විභාගෙට මේකෙන් ප්‍රශ්න කීපයක් අහනවා අන්න ඒ ටික දැනගන්න ඕන හරි අපි කවිනිගේ පස්තාරෙත් බලමු කවිනිගේ පස්තාරේ හොඳයි මෙන්න මේ යට ටික පොඩි අවුලක් හරියට නිකන් මෝටාර් එකක් වැදිලා පොළව හැරිලා ගිහිල්ලා වගේ මෙතන පොඩි අවුලක් වෙලා තියෙනවා නේ තැලිලා ගිහිල්ලා උඩ ඉඳගෙන ඩෝංගාල වැටිලා කොම්බ තැලිලා වගේ තියෙන්නේ
කවිනිගේ පස්තාරේ. ඒක හදා ගන්න. මොකද කරන්නේ? මට ඊළඟ ප්‍රශ්න ටිකට යන්න ඕන ළමයි. අන්තක එව්වෙම නෑනේ. තව ප්‍රශ්නයක් දෙන්නම්. මේක ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. කමන්නේ. ඔය ඇඳපු මට්ටමින් සංවර්ධනය කරගෙන යම්. ලියන්න පළවෙනි ප්‍රශ්නය. මේකෙන් අහන පළවෙනි ප්‍රශ්නය. අංක 1. මේකේ විභාගයට ප්‍රශ්න අහනවා ළමයි. ලියන්න පළවෙනි ප්‍රශ්නය සමමිතික අක්ෂරයේ සමීකරණය ලියන්න. සමමිතික අක්ෂරයේ සමීකරණය ලියන්න. ඊළඟට මේකේ දෙවැනි ප්‍රශ්නය. මේකට ළමයි ඔන්න අහගන්න මේ පස්තාරයට කියනවා මෙහෙම එන්න මෙහෙම අගේ අඩු වෙලා යන නිසා මේ පස්තාරයේ ස්වභාවයට කියනවා අවම පස්තාරයක් කියලා. මෙම ශිතය මේකට කියනවා ශිතය කියලා කියනවා. මෙම ශිතය අවමයක්ද නැත්නම් උපරිමයක්ද? මම මේ ප්‍රශ්න ටික කියා දෙනවා. ඔයාලා ලියා ගන්න. තුන්වෙනි එක අවම අගය ලියන්න. අවම අගය ලියන්න. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය අංක 4. ශීර්ෂයේ ඛණ්ඩාංකය. ශීර්ෂයේ ඛණ්ඩාංකය. ශීර්ෂයේ ඛණ්ඩාංකය. මේක තනි වචනයක්. ඛණ්ඩාංකය ලියන්න. හරි. ඔන්න ඔය ප්‍රශ්න ටිකට ළමයි උත්තර දෙන්න තමයි ඕන. දැන් හැමෝම හොඳට අහගන්න තමන්ගේ පස්තාරවල අඩුපාඩු තියෙන බව ඇත්ත. හැබැයි ඒවා ඉදිරියට යන්න අඩුපාඩු හැදෙන්න ඕන හැමදාම එකතන තියෙන්න බෑ ළමයි. රයිට්. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි අපි මේ යන්නේ. හැම දරුවෙන්ම හොඳට අහගන්න. රයිට්. පළවෙනි ප්‍රශ්نين අහනවා ශ්වේතා. මට ශ්වේතගේ පස්තාරෙන්වෙත් නෑනේ. හරි. සමමිතික අක්ෂයේ සමීකරණය. ළමයි ඔයාලා ඉගෙනගෙන තියෙනව නේද ඔය 7 වසරේදී යම් තල රූපයක් හරියටම දෙකට මැදින් නැවුවොත්. එහෙම නැවුවොත් ඒ නවන රේඛාවට කියන සමමිතික අක්ෂය කියලා. යම් තල රූපයක් කිසියම් රේඛාවක් ඔස්සේ එක මත එක සමපාත වෙන්න නවනව නම් ඒකට කියන සමමිතික අක්ෂය කියලා. දැන් මේක හරියටම නැවුවොත් සමමිතික වෙන්නේ මෙන්න මේක වටා ළමයි. මෙන්න මේ රේඛාව වටා. හැබැයි ඔයගොල්ලෝ හරියට ඇඳොත් විතරයි ඒක එහෙම වෙන්නේ. ඔන්න ඔය රතු පාටින් ඇඳපු රේඛාව වටා මේ පස්තාරය හරියටම එක මත එක නවන්න පුළුවන්. ඔයාලා ඕනනම් ඔයගොල්ලෝ ඇඳපු පස්තාර කොලේ හරියට y අක්ෂය ඔස්සේ නවලා බලන්න. එක පැත්තක් අනිත් පැත්තට සමානද කියලා. හැබැයි ඔයගොල්ලෝ ඇඳපුවා නම් එහෙම සමාන වෙන්නේ නැහැ ළමයි. බැලන්ස් නැහැ. හරිද? මෙන්න මෙහෙම මෙයා හරියටම දෙකට මැදින් බෙදෙන රේඛාවට අපි කියනවා පුතේ සමමිතික අක්ෂය කියලා. සමමිතික අක්ෂය. මෙයා හරියටම දෙකට මැදින් බෙදෙන රේඛාවට කියනවා සමමිතික අක්ෂය කියලා. අන්නේ සමමිතික අක්ෂයට තියෙනව පුතේ සමීකරණයක්. හරිද? මෙන්න මේ සමමිතික අක්ෂයට තියෙන සමීකරණයක්. ඒක ගන්න මෙහෙමයි. ඔය පස්තාරයේ අපි හරියටම x අක්ෂයේ බිඳුව හරහා හොඳට අහගන්න. ඔය x අක්ෂයේ බිඳුව හරහා තමයි මේ සමමිතික රේඛාව ඇඳේ. මේ අතර තියෙන හරියටම x වල බිඳුව හරහා තමයි යන්නේ මේ.
x වල බිඳුව හරහා මේක යන නිසා මෙයාගේ සමමිති කක්ෂය x සමානයි බිඳුව කියලා කියනවා. මේක වැරදිලාවත් මේ එක හරහා ගියා නම් පස්තාරේ එතකොට සමීකරණ x සමානයි 1. එහෙනම් මේ රතු පාටින් ඇඳලා තියෙන සමමිති කක්ෂය ඒක හරියටම යන්නේ x වල බිඳුව හරහා නිසා මෙයාගේ සමීකරණය x සමානයි බිඳුව. ඔයාලා සියලු දෙනාම තමන් ඇඳලා තියෙන පස්තාරේ වෙනස් පාට පෑනකින් සමමිති කක්ෂය මෙහෙම ඇඳ ගන්න. හරි මැදින් මෙහෙම ඇඳගෙන සමමිති කක්ෂය කියලා නම් කරගන්න ළමයි. ඉක්මනට නම් කරගන්න. ඔය චමිදුගේ පස්තාරෙත් ගැටලුවක් තියෙනවා. කුඩා කොටු 5කින් ඒකක එකක් වෙන්න ඇඳලා තියෙන්නේ. මම පැහැදිලිව කිව්වා කොටු 10ක් ගියාම එක ලකුණු කරන්න කියලා. ඔය පස්තාර කොලේ පෑනෙන් ලකුණු කරන්නෙත් නෑ චමිදු. මේ අංක පවා ලකුණු කරන්නේ පැන්සලෙන්. සියලුම ඒවා පැන්සලෙන් ලකුණු වෙන්නේ. හරිද? හොඳට මතක තියාගන්න. සියල්ල පැන්සලෙන් තමයි ලකුණු කරන්න ඕන කණ්ඩායක තේරුම. හරිද? right. කොටු 10න් 10ට අඳින්න ඕනේ නැත්නම් වැරදි. හරි ඔන්න මල්ෂා දැන් පස්තාරේ හොඳට ඇඳලා තියෙනවා. මල්ෂා ඊළඟ එකේ පාට කරන්න එපා. හොඳේ. දැන් හොඳයි තරමක් දුරට. මෙන්න මේ කවුද වල තියෙන මට 9 වල නෑ යන්නේ. මේකෙත් ඒ වැරද්ද කළා. කුඩා කොටු 10ක් නෙවෙයි අරන් තියෙන්නේ 5යි. 5කින් එක ගානේ ඇඳලා තියෙන්නේ. කොච්චර ජීවත් තේරෙන්නේ. පොඩි කොටු තියෙනනේ පුතේ පස්තාරේ මෙහෙම ඇඳරේ එකාවක් එතනින් නම් කොටු 10ක් ගන්න ඩබල් කරලා එකක් ලකුණු කරා 5 10 ඩබල් කරලා 1 ඊළඟට 2 එහෙම යන්න ඕන right අපි බලමු ඊළඟට මෙම ශ්‍රිතය උපරිමයක් දවමයක්ද බලන්න මේ පස්තාරේ පටන් ගත්තේ පුතේ 8න් කියන්නේ y වලගේ 8න් පටන් ගත්තේ 8න් පටන්ගෙන දැන් y වලගේ එන්න මොකද වෙන්නේ අඩු වෙනවා. මෙතෙන්ට එනකොට y වලගේ 2යි. මෙතෙන්ට එද්දි y වලගේ බිඳුවයි. එන්න ප්‍රස්තාරේ මොකද වෙන්නේ අඩු වෙවි යනවා. එහෙනම් මෙන්න මේ හැඩයට තියෙන ප්‍රස්තාර වලට අපි කියනවා මෙන්න මෙහෙම අවම කියලා. අවම ප්‍රස්තාර. අවම යක්. එහෙනම් මේක අවමයක්. ඔය ප්‍රස්තාරේ ඇඳහම මෙන්න මේ අතට ආවොත් මෙන්න මෙහෙම මේකට කියන ළමයි උපරිමයක් කියලා. තාම එහෙම එකක් ඇන්දේ නෑ අපි ළඟට අඳිනවා. මෙන්න මේක අවමයක්. ඕක අවමයක් කියලා හොයාගන්න ක්‍රමයකුත් තියෙනවා. මේක අවමයක් කියලා හොයාගන්නේ බලන්න ඒකත් අපි ඔතෙන්ද ලියමු. y සමානයි 2x වර්ගනි පස්තාරේ. ඔය පස්තාරය පුතේ මෙන්න මෙහිම ආවොත් y සමානයි ඍණ 2x වර්ග. මෙන්න මේ x වර්ගයට ඉස්සරහින් ඍණක් තිබුණොත් මෙන්න මෙහෙම ඍණක් තිබුණොත් ඔය පස්තාරේ අපි කියන උපරිමයක් කියලා. ඕක ඍණ නැතුව ධනාගයක් තිබුණොත් නිකම්ම ධන 2x වර්ග තිබුණොත් ඒක අවමයක්. එහෙනම් පස්තාරය අඳින්න නැතුව උපරිමයක් දවමයක්ද කියලා හඳුනා ගන්න පුළුවන් මුලට ඍණාගයක් තිබුණොත් ඒක උපරිමයක් ධනාගයක් තිබුණොත් අවමයක් මේ જાතියට කියනවා අවම මේ જાතියට කියනවා උපරිම ඔයාලා මේක කොහේ හරි ලියා ගන්න ළමයි මට ඔන්න ඉත තියෙන තැනක ලියුවේ මෙන්න වර්ග දෙක ඔන්න ඍණ ලකුණක් තිබුණොත් උඩට ගිහිල්ලා පල්ලෙහාට එනවා. මෙතන ධන නම් පල්ලෙහාට ගිහිල්ලා උඩට එනවා. පල්ලෙහාට යනවා නම් අවම උඩට ගිහිල්ලා එනවා නම් උපරිම. අපේ ළමයිට මං කියප එක පැහැදිලිද? ඉක්මනට කියන්න. තේරුණාද? තේරුණා සර්. right. තේරුණා සර්. මේක අවමයක්. අපි ඇඳලා තියෙන්නේ අවමයක්. චුට්ටක් ඉක්මන් කරනවද? හරි. ඊළඟ ප්‍රශ්නය
කියන්නද මේක ලියලිවරද? theory ඊළඟට ළමයි අපෙන් අහනවා අවම අගය. ළමයි මතක තියාගන්න මෙන්න මේ සිතේ අවම අගය මේ තියෙන අඩුම අගය. තේරුණාද? මෙතන ඉඳලා පටන්ගෙන එන්න අඩු වෙලා ගිහලා මෙතන තමයි අඩුම අගය. කියන්නේ අවම අගය කීයද? බිඳුවයි. බිඳුවයි. අවම අගය බිඳුවයි. අවම අගය බිඳුවයි. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා. ශීර්ෂයේ ඛණ්ඩාංකය ලියන්න. ළමයි ඔය පස්තාරේ මෙන්න මෙතෙන්ට කියන්නේ ශීර්ෂය කියලා. ඔකට කියන්නේ ශීර්ෂය. ශීර්ෂය මේ මුල්ලට කියන්නේ ශීර්ෂය. හරියටම පස්තාරේ සමමිතික එක පැත්තක් අවසන් වෙන තැන. එතෙන්ට කියන්නේ ශීර්ෂය. මුල්ල මුදුන. මේකට තව නමක් කියනවා. ඒ ශීර්ෂයට කියන තව නම් සෙට් එකක්ම තියෙනවා ළමයි. ඒක අපි ඕනනම් මෙතෙන්ට ලියන් ඔය ශීර්ෂයට කියනවා වර්තන ලක්ෂ්‍ය කියලා කියනවා. වර්තන ලක්ෂ්‍ය දෙකම එකයි. වර්තන ලක්ෂ්‍ය. ඕකට කියන තව නමක් තියෙනවා හැරුම් ලක්ෂ්‍ය කියලා කියනවා. හැරුම් ලක්ෂ්‍ය. ඕකට කියන තව නමක් තියෙනවා අවමයක් නිසා අවම ලක්ෂ්‍ය. මේ මගේ ලක්ෂ්‍ය පොඩි වැරද්දක් තියෙනවා. මෙහෙම වෙන්න ඕනේ. හරි. එකම දෙයට කියන නම් ටික තමයි ඔය කිව්වේ ළමයි. විභාගෙට මොන නම අහයිද දන්නේ නැහැ. ඔය නමෙන් ඕන එකක් අහන්න පුළුවන්. ශීර්ෂයට කියන නම තමයි වර්තන ලක්ෂ්‍ය. නැත්නම් හැරුම් ලක්ෂ්‍ය. අවමයක් නිසා අවම ලක්ෂ්‍ය. ඔය හතරෙන්ම කියන්නේ එකම දේ. අන්න ඒකේ ඛණ්ඩාංක. කියන්න පුතේ මේ හැරෙන තැන ඛණ්ඩාංකෙ මොකද්ද? හැරෙන තැන ඛණ්ඩාංක. මෙතන ඛණ්ඩාංකෙ හරියටම කියන්නේ අපි මේක ලකුණු කරපු ඛණ්ඩාංකයක් තියෙන්නේ. බිඳුවේ බිඳුව. එහෙනම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය බිඳුවේ බිඳුව. ඔන්න ඔය ප්‍රශ්න හතර ඉක්මනින් ලියාගෙන අවසන් කළා මට කියන්න. අවසන් කළා කියන්න ටක් ගාලා. ඉවරයි. හැමෝම ඉවරද? දැන් ගයත්‍රි පහුවෙලානේ ආවේ මේකේ රෙකෝඩින් එකවත් බලන්නේ වෙන කරන් දෙයක් නැහැ. අපි ළමයි මේ තව සිතයක් අඳින්න තමයි මේ යන්නේ. ලියා ගන්න ඊළඟට අඳින්න ඕන සිතය දෙවනි ගාන. y සමානයි ඍණ දැන් ඍණ අවස්ථාවක් කියන්නේ ඍණ 2x වර්ග y සමානයි ඍණ 2x වර්ග. අපි බලමු මේකත් අඳින්න ඕන. හරි මම මේ ටික මකනවා ළමයි.
ඔන්න ඕක තමයි අපි ඊළඟට හදන ගාන. කලින් හැදුවේ ධන 2x වර්ගයට දැන් හදන්නේ ඍණ 2x වර්ගයට. බලමු මේක. අගය වගුව දෙන්නම්. මෙන්න අගය වගුව x y. x දෙනවා ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. ඔන්න ඔය අගය වගුව පුතේ පුරවන්න ඕන. ඔය අගය වගුව පුරවන්න ඕන. හරිද? right. අපි පටන් ගමු. ලියා ගන්න ගන්න. y සමානයි ඍණ 2x වර්ග. y සමානයි ඍණ 2x වර්ග. සිතේ පස්තාරය මේකට කියන්නේ ශ්‍රිතයේ පස්තාරය කියලා. ඒ නම් මතක තියාගන්න. y සමානයි ඍණ 2x වර්ග ශ්‍රිතයේ පස්තාරය. ඇඳීමට පහත අගය වගුව සම්පූර්ණ කරන්න. පස්තාරය ඇඳීමට පහත අගය වගුව සම්පූර්ණ කරන්න. හරි. ඔන්න මං හිතපු නැති අය ඉන්නව නම් පොඩ්ඩක් කියලා දෙන්නම් මේ කොහොමද සම්පූර්ණ කරන්න කියලා. හරි මේකත් ඇඳ ගන්නකො අගය වගුවත් ඇඳ ගන්න මං කියලා දෙන්නම්. පුළුවන් අය කරගෙන යන්න. පස්තාර කොලේම පිටිපස්සේ ඇඳනම් හොඳයි ළමයි. දැන් පස්තාරේ අඳිනවනේ කොළවල අපි නිතරම මේ තොරතුරු ලියන්නේ කොලේ අනිත් පැත්තේ. එතකොට පස්තාරෙත් තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. එකම කොලෙන් ඉවරයි. හරි නේද? මම ඔයාලට ඒවම කරන්න තමයි ඔක පොතක් ගන්න කිව්වේ. කොළවල කරන අය එක පැත්තක ප්‍රශ්නේ අනිත් පැත්තේ පස්තාරේ. ඒ විදිහට කරගෙන යන්න. අද මේ නන්දිල් ඉන්නවද පන්තියේ? නන්දිල් පිසුම් යාළුවා ඉන්නවද? නන්දිලුයි ටෂානු මට පේන විදියට නෑනේ. අවිෂ ඉන්නවද පන්තියේ? ආවිෂ ඉන්නෝනේ. හරි. ඉන්න සර්. මොකවද යාළුවෝ දෙන්න නැත්තේ? ඔන්න වාසනාගේ පස්තාරේ දැන් ඒවල තියෙන්නේ. වාසනාගේ පස්තාරේ ටිකක් පැහැදිලි ඛණ්ඩාංක ටික නෑනේ. හරි. දැන් පස්තාර සංවර්ධනය කරමින් අපි කරගෙන යමු. හරි. මේ බලන්න ළමයි මේක පුරවන විදිය. අපි බලමු y සමානයි ඍණ 2x වර්ග තමයි ශ්‍රිතය. මේක තමයි ශ්‍රිතය. y සමානයි ඍණ 2යි x දාන්න. මේ x වෙනුවට ආදේශ කරන්න මෙන්න මේ පළවෙනි ඛණ්ඩාංකය ළමයි. ඒක තමයි වෙන්න ඕන. x පළවෙනි ඛණ්ඩාංකය දාන්න. ඒ කියන්නේ ඍණ 2 දැම්මනම් හරි. ඒක වර්ග කරන්න. ඍණ 2 ගුණ කිරීම පුතේ මේ ඍණ 2 එහෙම ලියන්න. මට කියන්නේ ඉතල ඍණ 2 වර්ග කරොත් කවුද ලැබෙන්නේ? ඍණ 2 ගුණ කිරීම ඍණ 2 මොන හතරක්ද දෙන්නේ? ධන 2 වර්ග කරොත් මොන හතරක්ද ලැබෙන්නේ? ධන 4ක්ද ඍණ 4ක්ද? ඍණ දෙවරක් ඍණ 2 ඍණයි ධන. එහෙනම් ධන 4 ලැබෙන්නේ. අන්තිමේ දිනනවා දෙවරක් 4 8යි ධනයි ඍණයි ඍණ 8යි. එහෙනම් මෙතෙන්ද පළවෙනි අගය ඍණ 8යි. පළවෙනි අගයට එන්නේ ඍණ 8. ඔන්න ඔය විදියට x තියෙන තැනට මෙන්න මේ x තියෙන තැනට මේ අගයන් ආදේශ කරන්න ඕන. ඊළඟට අපි දානවා ඍණ 1 ඍණ 2 වාරයක් x දාන්න ඍණ 1. හැබැයි ඒක වර්ග වෙන්නත් ඕන.
ඍණ දෙක වාරයක් ඍණ එක වර්ග කරොත් ඍණ එක් වරක් ඍණ එක ධන එකක් වෙනවා. අන්තිමේදී ඉතුරු වෙනවා දෙවරක් එක 2යි ධනයි ඍණයි ඍණ. මේක ඍණ දෙකයි. ඊළඟට x වෙනුවට දාන්න පුතේ බිඳුව. බිඳුව වර්ග කරාම බිඳුවයි බිඳුව වරක් 2 බිඳුවයි. මේකට වෙන්නේ බිඳුව. හරි. ඉක්මනට ඉතුරු ටික පුරවන්න බලන්න. හරි ළමයි මේ ටිකත් පුරවල මට කියන්න මොනවද ඒලා උත්තර කියලා. ඍණ 2යි ඍණ 8යි. මෙතෙන්ට බිඳුවයි මෙතෙන්ට ඍණ 2යි මෙතෙන්ට ඍණ 8යි. අනිත් අයටත් එහෙම දාවේ. ඔව් සර්. හරි දැන් ළමයි අපි මේක පස්තාරේ අඳින්න ඕන. දැන් තමයි වැඩේ තියෙන්නේ. හරි. ඔන්න අගේ වගේ පිරෙව්වා. අගේ වගේ පුරවල පස්තාරේ අඳින්න අපි සූදානම් වෙමු. හරිද? ඔය පහුවෙලා ආපු ළමයිටත් මේක තේරුණාද? ගායත්‍රිට එහෙම තේරුණාද කියපු ටික? ඔව් සර්. හරි. ඔන්න මා අගේ වගේ මකනව ළමයි. දැන් කවුරුත් ගන්න පස්තාර කොලයක් අතට. අරගෙන බලන්න ළමයි මේකේ ඍණ 8ක් තියෙනවා. y වලට ඍණ 8ක්. ඒව චෙක් කරලා අඳින්න ඕන. නිකම්ම අඳින්න එපා. ඍණ 8ක් තියෙන නිසා මේකේ ඍණ පැත්ත y වල වැඩි වෙන්න ඕන. එහෙනම් මම මේක අඳිනකොට මෙන්න මෙහෙම තමයි අඳින්නේ. ඍණ පැත්තට වැඩි බරක් දීලා අඳින්නේ. බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 ඔන්නම අඳින්න. මේ පැත්තට ගැටලුවක් නැහැ. 1 2 3 ඔයාලට ඉඩ තියෙනම් පුතේ තව අඳින්න. හොඳේ පස්තාරේ කෑලි කෑලි අඳින්න එපා. මේක උපරිම ඇඳලා දාන්න කොලේ ඉවර වෙනකම්. මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 ධන පැත්තට 1 2 3 ඔයාලගේ පස්තාර කොලේ සම්පූර්ණම පිරෙන්න මේ කතිරේ අඳින්න ඕන. සම්පූර්ණම පිරෙන්න. හැමෝම කොටු දෙකෙන් දෙකට කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න අඳින්න. දැන් ඔයාලා අඳිනෝනේ මෙහෙම කතිරේ ඔගේ පස්තාර රේඛා දෙකක් අතරේ. ඇඳනම පහේ කොටු ඩබල් 5 10 අරගෙන තමයි එක ලකුණු කරන්නේ. එහෙම අඳින්න ඕන. කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන විදියට. හරි. දැන් ඕකේ මෙන්න මේ ඛණ්ඩාංක තලයේ තිබිච්ච ටික ලකුණු කරනවා. දැන් ඔයාලට ආවනේ ඛණ්ඩාංක තලය නෙවෙයි මේ වගුවේ තියෙන ලක්ෂ ටික ලකුණු කරන්න ඕන. හරි. ලකුණු කරලා ගන්න බලන්න පළවෙනි ඛණ්ඩාංක මට මතක විදියට ඍණ 2 ඍණ 8. එහෙනම් පළවෙනි ඛණ්ඩාංක එන්න ඕන ළමයි ඍණ 2 ඍණ 8. ඕන්න ඔක එන්න ඕන. ඊළඟ ඛණ්ඩාංකය මට මතක විදියට ඍණ 1 ඍණ 2. ඊළඟ එක බිඳුවේ බිඳුව 1 ඍණ 2 2 8. ඕන්න ඔහේ. දැන් ඕක යා කරන එක තමයි ඔයගොල්ලෝට කරගන්න බැරි නේ. ඔයාලා හරියට මේක යා කරන්න ඕන. හරි. මෙන්න මෙහෙම එක සැරේට යා කරන්න ඕන ළමයි අත හුරු වෙන්න එතකොට හරියනවා. ඔන්නෝම යා කරලා ඉවර වෙන්න ඕන. ඔක තමයි
ඕකට අදාළ ප්‍රස්ථාරය. මේ ඇඳලා තියෙන්නේ y සමානයි ඍණ 2x වර්ග. හරි පටන් ගමු. මට මේ මනීෂ තරුමාල් ෆොටෝ එක අනිත් පැත්තට ගහලා එව්වේ. මට නිකන් හිතා ගන්නවා වගේ. දැන් හරි ඒක එවල තියෙනනේ. දැන් නම් කලින් එකට වඩා හොඳයි ටිකක්. ළමයි ඉක්මනට එවන්න. කාල වේලාව සීමිතයි.
තමයි ආවේ නෑනේ පස්තාරයක් ආගේවත්. මොකද වෙලා තියෙන්නේ? වැඩේ කචල්ද? මටත් නිින්ද යනවා එහෙම ඉඳලා. එව්වනේ සර්. එව්වයි මන්ද ඇහුරිවත් නැහැනේ. ඒවල නෑ. හරිද මන් data off කරලානේ. I am very sorry. hello හරි මගේ data off වෙලාලු තියෙන්නේ නේ. අශාන් දැන් නම් ටිකක් හොඳයි අශාන්ගේ. වාසනාගේ පස්තාරේ දැන් නම් වාසනාගේ ටිකක් හොඳයි. ජයතිගේ ටිකක් හොඳයි. අවීෂගේ හොඳයි පාට කරලා වැඩි. නමනේ වල නෑනේ. නෙතුමිගේ පස්තාරෙත් හොඳයි දැන්. මලීෂගේ පස්තාරෙත් පෙරට වඩා ටිකක් හොඳයි. ජනිතුගේ පස්තාරේ එක පැත්තක් පොඩ්ඩක් ඉදිමිලා වගේ වුණාට. ජනිතගේ පස්තාරේ හොඳයි. ජිත්මිගේ පස්තාරේ පෙරට සාපේක්ෂව දැන් හොඳ තැනක තියෙනවා. මල්ෂගේ පස්තාරේ එක පැත්තක් ඔරවගෙන වගේ ඉන්නේ. අන්නේ ඔරවගත්තු පැත්ත මකල නැවත හදන්න අනිත් ටික හොඳයි. ගයාත්‍රිගේ පස්තාරේට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මේ පස්තාර කොලේ අවුලක් තියෙන්නේ නේ. ඔව්. ගයාත්‍රි කණ්ඩාංක ලකුණු කළත් නැහැ. සමහර කණ්ඩාංක හැරිලා. හොරට ගිහිල්ලා තියෙන වැඩේ. හිල්මිගේ පස්තාරෙත් හොඳයි. සමහර මේ කණ්ඩාංක පේන්නේ නැහැනේ ළමයි. තිසුන්ගේ පස්තාරේට බරව රෝගය හැදිලා ඒක පිම්බිලා තියෙන්නේ. මොකක් හරි අවුලක් තියෙනවා. දෙපැත්තෙන් හදන්න තිසු. හරිද? ටිපෙක්ස් ගාලානේ නාලා තියෙන්නේ පොළ. හරි ළමයි. ඔන්න ඔය පස්තාරෙට මෙන්න මේ ප්‍රශ්න ටික මම දෙනවා. සමමිති කක්ෂයේ සමීකරණය ශිතය අවමයක්ද උපරිමයක්ද උපරිම අගය. ඔය ප්‍රශ්න තුනට උත්තර ලියමු. ඉක්මනට ලියන්න. ඉක්මනට උත්තර ටික ලියන්න. සාරුකගේ පස්තාරේ මට පෙහෙන්නේ නෑ පුතේ. මැද හරිය නිකන් ඇඳිලා නෑ වගේනේ. හොඳයි. මේක තා චුට්ටක් සංවර්ධනය කරගන්න මේ පේන්නේ නෑ මට ඇඳිලා නෑ ටිකක්. හිරුණිගේ බලමු. right. හොඳයි. දැන් එන්න සංවර්ධනය වෙලා තියෙන පස්තාර මල්ෂගේ පස්තාරේ මොකෝ මේ මල්ෂ මේ කොටරු පොතේ ඇඳලා. පස්තාර කොළ නැද්ද? හරි ඒක හොඳයි දැන්. තිසරගේ මේ තිසරගේ එකක් මොකෝ ඒවල තියෙන්නේ. හරි මේ ප්‍රශ්න ටිකට උත්තර ලියුවද ටක් ගාලා කියන්න වෙලාව යනවා ළමයි. සාමිති කක්ෂයේ සමීකරණය මොකක්ද ලියුවේ ඔයාලා මේකට? උත්තරේ සාමිති කක්ෂ සමීකරණය. ඉක්මනට කියන්න. සාමිති කක්ෂ සමීකරණය. y සමානයි බිඳුව. y නෙවෙයි කෙල්ලේ. y කියලා ලියුවොත් නම් වැරදි. x සමානයි බිඳුව. ආන්න හරි. මේක සමමිති කක්ෂය හරියට මෙන්න මෙහෙම යන්නේ. අර වගේම තමයි. ආන්න. මේ තියෙන්නේ මේක යන්නේ x වල බිඳුව හරහා. මේකේ නම x සමානයි බිඳුව.
එහෙනම් සාමිතික සමීකරණ x සමානයි බිඳුව. ඔයාලා මතක තියාගන්න ලේසි දෙයක් තියෙනවා. ඔයාලගේ විභාගෙට සාමිතික අක්ෂ සමීකරණය අහුවොත් ඒක x සමානයි බිඳුවම තමයි. විනය වෙන්නේ නැහැ ළමයි. හරිද? 10 වසරේදී තීක්ෂණ තියෙන්නේ සාමිතික අක්ෂ සමීකරණ x සමානයි බිඳුව විතරයි. වෙන ඒවා නැහැ. හරියටම y අක්ෂය වටා මේක සමමිතික වෙන්නේ. y අක්ෂය වටා දෙපැත්තට යන්නේ y අක්ෂය වටා. y අක්ෂය කියන්නේ x සමානයි බිඳුව රේඛාවට. ඒක නිසා ඒක අමතක වෙන එකක් නැහැ. x සමානයි බිඳුවම තමයි. මේක උපරිමයක් දවමයක්ද? උපරිමය. අවමය. උපරිම. ඒකේ කවමයක් කිව්ව නේද? අහුවෙන්න එපා පුතේ ගාන නැහැ. හරි. මේ වෙන්නේ මේව. ඍණ 8න් පටන්ගෙන බලන්න මෙන්න මෙයා එන්න වැඩි වෙනවා. ඍණ 2ට යනවා බිඳුවට යනවා අයිත් අඩු වෙනවා. එහෙනම් මේක උපරිමයක්. එහෙනම් මේක උපරිමයක්. මට කියන්න ළමයි මේක උපරිමගය කීයද? මේක උපරිමගය. බිඳුව. මේ උඩම තැන අගය. මේ තියෙන උපරිමගය කීයේ? බිඳුව. බිඳුව. බිඳුවයි. පුළුවන් නම් කියන්න මේකේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. හැරෙන තැන ඛණ්ඩාංකය. බිඳුවේ බිඳුව. ඔව් ඒක ලියුවත් දන්නේ නැහැ ප්‍රශ්නේ. මේකේ හැරුම් ලක්ෂ ඛණ්ඩාංකය බිඳුවේ බිඳුව. හරි නේද? right. ටක් ගාලා සටහන ඉවර කරගන්න. දැන් අතරම පස්තාර අඳින්න කියපු වෙලාව තමයි කාලය ගත වුණේ වැඩිපුර. නැත්නම් මේ වැඩේට එච්චර වෙලා යන්නේ නැහැ. වල පස්තාරෙන්ද වරුවක් විතර. දැන් වැරදි ජාවත් පුතේ විභාගයකට හරි ප්‍රශ්නයකට හරි මෙන්න මෙහෙම භාග සංඛ්‍යාවක් තිබුණොත් අපි කියමු මෙහෙම තියෙනවා. ඍණ 3න් 1යි x වර්ග. කොහොමද මේක සිතේ අපි හදාගන්නේ? කොහොමද මේක කරගන්නේ? මේක කරනකොට අපි අගය වගුවෙන් තමයි මේක බැලන්ස් කරන්න ඕන. මම මේකක් කියලා දෙන්නේ ඉක්මනට ගෙදරදී මේක කරන්න පුළුවන්. මේකේ අගය වගුවේදී අපි කරන්නේ x දානවා 3 ගුණාකාර. එතකොට මේ 3 ඉලක්කම කැපෙනවා. ඔන්න බලන්න 3 ගුණාකාර. ඍණ 6, ඍණ 3, බිඳුව, ධන 3, ධන 6. ඔන්න 3 ගුණාකාර දැම්මා. ඔන්න ඔතයි දැම්මා. right. දැන් අපි සුපුරුදු විදියට y වලගේ හොයනවා. ඔන්න බලන්න හොයන විදිය. y සමානයි ඍණ 3න් 1යි x වර්ග. චුට්ටක් අහන්න. මුලින්ම ආදේශ කරන්නේ කීයද? ඍණ 6. සර් ඔය ගානත් හදන්න ඕනද? හරි. ළමයි දැන් බලා ගන්නකෝ. ඍණ 3න් 1යි x වර්ග. ඍණ 3න් 1යි පුතේ x කීයද දාන්නේ? මුලින්ම කීයද දාන්නේ? ටක්කාලා කියන්නේ. මේක ටිකක් ලොකු වගයන් එන්නේ. ඍණ 6. ඍණ 6 දාන්නේ. ඍණ 6. ඍණ 6 දාන්නේ. එයා නිකන් ඉන්න බෑ. එයා මොකක් කරන්න ඕනේ? වර්ග කරන්නත් ඕන. හරි. ඍණ 3න් 1යි ගුණ කිරීම. මට කියන්න පුතේ 6 වර්ග කරොත් කීයේ? ධන 36යි. ධන 36යි. එහෙනම් 6 වර්ග කරොත් 36යි ඍණ ධන බවට පත් වෙනවා. හරි. දැන් කියන්න පුතේ කැපෙන ඒවා කොහොමද කැපෙන්නේ? 3ට 1යි 36 12යි. 36ට 9යි. එහෙනම් මෙතන ඍණ 12ක් එනවා පළවෙනි කණ්ඩායමේ. දැන් ඔයාලට තේරුණාද මෙතන තියෙන භාග සංඛ්‍යාව අනුව අපි දාන ගුණාකාරය තීරණය කරනවා. මෙහෙම තිබුණා නම් අපි දාන්නේ කීයේ ගුණාකාරද? ඔන්න ඔහම තිබුණා. 4 ගුණාකාර. ගුණාකාර. 8 ඍණ 8 ඍණ 4 බිඳුව ධන 4 ධන 8. අන්න 4 ගුණාකාර දැම්මහම මේ විදිහට කැපෙනු ළමයි. පැහැදිලිද කියන එක? එතකොට අපි ගාන හදනකොට සුළු වෙන විදිහට අගය වගුව හදා ගන්න ඕනේ. එහෙම අගය වගුව
හදාගත්තාම ඛණ්ඩාංක ලකුණු කරන්න ලේසි. බලන්න ඍණ 6 ඍණ 12. දැන් වැරදිලාවත් ඔයාලට මේව ලකුණු කරන්න බැරි වුණොත් පස්තාර කොලේ ඉඩ මදි වුණොතින් ඔයාලට කරන්න විකල්පයක් තියෙනවා ළමයි. මොකද්ද දන්නවද? එහෙම අවස්ථාවක ඔයගොල්ලෝ ලකුණු කරන්න ඕන 1 2 3 4 නෙවෙයි 2 4 6 8 දෙකෙන් දෙකට ලකුණු කරනවා. අර විදියටම 1 2 3 4 නැතිව 2 4 6 8 මේ පැත්තට 2 4 6 8 ඉත මදි වුණොත් විතරයි හොඳේ. පුළුවන් නම් උපරිම try කරලා බලන්න ඉත ඇතිද කියලා. බැරිම නම් දෙකේ ගුණාකාර වලින් කාර්යසිය තලය ලකුණු කරගන්න ඕන. කියපුව තේරුණාද දන්නේ නැහනේ. තේරුන්නේ නැහැ? තේරුණා සර්. හරි. තේරුණා නම් කමක් නැහැ. ඔයාලගේ පෙළ පොතේ 31 පිටුව පෙළ ගන්නකො ළමයි 31 පිටුව. සර් ඔය බෝඩ් එකේ ලියපු එක ලියන්න ඕනේ නැද්ද? නෑ ඒක මේ අභ්‍යාසෙ තියෙනවා. මම ඒක ගෙදරදී දෙනවා කරන්න. 31 පිටුව පෙළ ගන්නකො කවුරුත්. හරිද? පෙළුවයි ළමයි. පළවෙනි පොත නෙවෙයි දෙවෙනි පොත. හරිද? පෙළගෙන ඉවරද? ඔව් සර්. හරි. අනිත් අය තාම පොත හොයන්න මම හිතන කුස්සියට ගිහිල්ලාද කොහෙද? පොත් අරන් තියලානේ තියෙන්නේ දුමේ දාලා. තාම. ඔව් සර්. ඔව්ලු ඒකටත් ඔව්ලු. හොඳයි. එහෙනම් අරගෙන එන්නකෝ. හරි. දැන් බලාගන්න. ඔය 21 4 අභ්‍යාසයේ පළවෙනි වගුව තියෙන ළමයි. ඔය වගුවට 7 5කට බය වෙන්න දෙයක් නැහැ. ඒ මොකද දන්නවද? ඔය වගුවේ සේරට මෙන්න එකම උත්තර. සේරට මෙන්න එකම උත්තර. ඔයාලා තීරණය කරන්න ඕන උපරිමයක් දවමයක්ද කියලා. අවමයක් නම් අවමගය තීරුව පුරවන්න, උපරිමයක් නම් උපරිමගය තීරුව පුරවන්න. මම ළමයෙක්ගෙන් අහනවා කොහොමද ඔක උපරිමයක් දවමයක්ද කියලා හොයාගන්නේ? ක්‍රමයක් කියලා දැන් කියලා දුන්නා මම. ඔය පස්තාරේ උපරිමයක් දවමයක්ද කියලා දැක්ක ගමන් කියන්නේ කොහොමද? උපරිමයක් නම් ඒකේ ඍණ තියෙනවා. උපරිමයක් නම් ඍණාගයක් තියෙනවා. අන්න හරි. උපරිමයක් නම් x වර්ගයට ඉස්සරහා ඍණක් තියෙනවා. අවමයක් නම් ඍණක් නැත. දැන් හැමෝටම තේරුණාද? හරි. මම ඔන්න ප්‍රශ්න ටිකක් අහන ටක් ගාලා තව විනාඩියක් තියෙනවා අපිට. ඔය වගුවේ පළවෙනි එක උපරිමයක් දවමයක්ද? හැමෝම කියන්න ඕන හැමෝම. අවමයක්. අවමයක්. අවමය දෙවැනි එක උපරිමය උපරිමයක්. උපරිමයක්. ඇයි ඒකේ ඍණක් තියෙනවා. තුන්වෙනි එක උපරිමය උපරිමයක්. හතරවෙනි එක අවමය අවමයක්. පස්වෙනි එක උපරිමය ඔය හැම එකකම පුතේ හැරුම් ලක්ෂ්‍ය ඛණ්ඩාංකය බිඳුවේ බිඳුවම තමයි. එහෙනම් ඔය සේරටම දාන්න තියෙන්නේ බිඳුවේ බිඳුව. තේරුණාද? අවමයක් නම් අවමගය ලියන්න බිඳුවයි. සමමිති කක්ෂයේ සමීකරණයත් අනේ x සමානයි බිඳුවම තමයි. ඉතින් ඔය වගුවේ සේරට මෙන්න එකම උත්තර හැම එකටම වෙනසක් නැහැ. ඊළඟට දෙවැනි ප්‍රශ්නයේ අපි කරපු මෙන්න මේ 3න් එකයි x වර්ග තියෙනවා. ඒක ධනාගයක් දීලා තියෙනවා. අන්න ඒකේ අගය වගුව පල්ලෙහා දීලා තියෙනවා. ඔයාලට ගෙදරදී මං පළවෙනි ගානයි දෙවෙනි ගානයි කරන්න බාර දෙනවා. හරි නේද? පළවෙනි එකයි දෙවෙනි එකයි. එහෙනම් ඒ ටික ගෙදරදී කරන්න ලබන සතියේ සමුද අපි පස්තාරවල ඉතිරි ටිකට යන්න ඕන ඊළඟ වර්ගෙට. කොහොමත් තව සතියක් දෙකක් විතර යයි මේක ඉවර කරන්න. හරි. එහෙනම් පුතේ පන්ති ඔතනින් අවසන් කරනවා. මතක ඇතුව ඔය අභ්‍යාස ගණන් දෙක කරන්න තව පස්තාර දෙකක් අඳින්නක් තියෙන නිසා. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ආයිබෝවන් සර්. අවමය ආයිබෝවන් සර්.